අපි මේ කතා කරන කෝඩේටා වංශයට අයිති වෙන තවත් වර්ගයක් තමයි අපි මේ ඊළඟට හඳුනා ගන්නට යන වර්ගය. ඒ තමයි මේ ඇම්ෆීබියාවන් පිළිබඳව. ඇම්ෆීබියා වර්ගය පිළිබඳව ක්ලාස් ඇම්ෆීබියා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඇම්ෆීබියා වර්ගයට අයිති වෙන උදාහරණ ජීවීන් කිහිප දෙනෙක්. දැන් සාමාන්‍යයෙන් දැනට ජීවත් වෙන විශේෂ විදිහට විශේෂ මේ 6150ක් විතර මේ ඇම්ෆීබියා වර්ගයට අයිති ජීවීන් විදිහට හඳුනගෙන තියෙනවා. දැන් මේගොල්ලෝ තමයි අපි මේ උභය ජීවීන් වශයෙන් මේ හැඳින්වීම සිද්ධ කරන්නේ මෙන්න මේ කියන ඇම්ෆීබියා වර්ගයට අයිති වෙන ජීවීන්. මේ මුලින්ම මේ භෞමික පරිසරය ආක්‍රමණය කිරීමක් සිද්ධ කරපු පෘෂ්ඨවංශීන් විදිහටත් අපිට මේ කියන මේ ඇම්ෆීබියාවන් හඳුනා ගන්නට පුළුවන්. හැබැයි මේගොල්ලන් ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න අනිවාර්යෙන් මේගොල්ලන්ට කොයි අවස්ථාවකදී හරි ජලය අවශ්‍ය වීම සිද්ධ වෙනවා. අපි මේ උභය ජීවීන් වශයෙන් මේගොල්ලන් හැඳින්වීම සිද්ධ කරන්නේත් ඒකයි. මේගොල්ලන් භෞමික පරිසරයක ඉන්න ජීවීන් වුණාට මේගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න මේගොල්ලන්ට ජලය අවශ්‍ය වෙනවා. එතකොට ඇතැම් විශේෂවල සුහුඹුල් ජීවියා භෞමික පරිසරයේ ජීවත් වෙන්නේ ප්‍රජනනය කරන්න ඒගොල්ලෝ ජලයට ගමන් කිරීමක් සිද්ධ කරනවා. දැන් එතනදී ගැහැණු සතා ඩිම්බ ජලයට හෙලීමක් සිද්ධ කරාට පස්සේ පිරිමි සතා ශුක්‍රාණු ඒ ඩිම්බ මතට හෙලීමක් සිද්ධ කරලා ඒ බාහිර ජලයේදී ජලය මතදී සිද්ධ වෙන බාහිර සංසේචනයක් තමයි සිද්ධ කරන්නේ. ඔය ගෙම්බගේ වගේ සංසේචනයන් පිළිබඳව කතා කරොත් ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙයිදී මේ කීටයක් ඇතිවීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ස්කෙඩියන් වශයෙන් අපි මේ හඳුන්වන කීටයන්. එතකොට ගෙම්බගේ ජීවන චක්‍රය තුල දකින්නට ලැබෙන එක අවස්ථාවක්. එතනදී ඒ කීටය එතකොට ජලයේ තමයි ජීවත් වෙන්නේ. ඊළඟට එතනින් ඇති වෙන සුහුඹුලන් තමයි භෞමික පරිසරයට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා එතකොට සුහුඹුලා භෞමික පරිසරයේ කීටයා ජලයේ ජීවත් වෙන්නේ. එකම සතෙක්ගේ ජීවන චක්‍රය තුළ මේ වගේ පරිසර දෙකක අවස්ථා දෙකක් ගමන් ඇතිවීමක් එයාගොල්ලෝ ජීවත් වීමක් සිද්ධ වෙන නිසා තමයි මේගොල්ලන් මේ උභය ජීවීන් වශයෙන් එහෙනම් හැඳින්වීම සිද්ධ කරන්නේ. ඔය විදිහට ගෙම්බා සැලමැන්දරාවන් ඔය වගේ පණු ගෙම්බා දැන් අහලත් ඇති ඔයගොල්ලෝ ඉතියෝපිස් වශයෙන් හඳුන්වන අවශිෂ්ට විශේෂයක් විදිහට හඳුන්වන එක්කෙනෙක් මේ ඔයගොල්ලෝ මේ රූප සටහනේ දකින්නේ ඉතියෝපිස් පණු ගෙම්බා එහෙම නැත්නම් කහයිලි දණ්ඩ වශයෙන් හඳුන්වන මේ අවශිෂ්ට විශේෂයක් තමයි මෙයා. මෙයත් එතකොට මේක බැලු බැලමට මෙයා නිකන් සර්පයෙක්ගේ පෙනුමට සමාන පෙනුමක් තමයි තියෙන්නේ. හැබැයි මෙයා ඇම්ෆීබියා වර්ගයට ඇති කියන උභය ජීවියෙක් තමයි විදිහට තමයි අපි හඳුනගන්නේ. එතකොට මෙතන තව ඔයගොල්ලන් මේ සැලමැන්දරා හඳුන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලත් ඇති මේ සැලමැන්දරාවන් නම් ඒ විදිහට ඊට අමතරව මේ ගෙම්බා ඊළඟට මැඩියා ඔය වගේ ජීවීන් අපිට හඳුන ගන්නට පුළුවන් මේ කියන වර්ගයට අයිති වෙන ජීවීන් විදිහට. දැන් මෙතනදී මේ ගෙම්බා එහෙම නැත්නම් අපි ටෝඩ් වශයෙන් හැඳින්වීම සිද්ධ කරන ගෙම්බා වගේ ගත්තොත් එහෙම මේගොල්ලන් සාමාන්‍යයෙන් මේ වගුරු බිම් පොකුණු ඔය වගේ මේ මිරිදිය ජලාශ ආශ්‍රිතව ඒ ගොඩබිම ඒවයි වාසය කිරීමක් සිද්ධ කරනවා. මේගොල්ලන්ගේ මේ වලිගයක් දකින්නට ලැබෙන්නේ නැහැ මේ ගෙම්බන්ගේ. ඒ වගේම මේ සාමාන්‍යයෙන් සම බැලුවොත් එහෙම සමේ නිකන් ඉන්නම් සහිත සමක් වගේ තමයි දකින්නට ලැබෙන්නේ. ඊළඟට ඒගොල්ලන්ගේ හිසේ තියෙන මේ චලනය කරන්නට පුළුවන් ඇසිපිය අපි හඳුන්වන නිමීලන පටලයක් සහිත ඇස් යුගලක් තියෙනවා කියලා. ඊළඟට කර්ණ පටල යුගලක් පිහිටනවා, නාස් විවර යුගලක් පිහිටනවා, ඊළඟට විශාල මේ උදරියව පිහිටන මුඛයක් පිහිටනවා, ඊළඟට මුඛ කුහරයේ මේ ඉස්සරහ කෙළවරට සම්බන්ධ වෙලා දිවක් පිහිටලා තියෙනවා. ඒක ඒ මුඛ කුහරය තුල නවල තමයි මේගොල්ලෝ තියාගෙන ඉන්නේ. මේගොල්ලන්ට හැකියාව තියෙනවා මේ දිව එළියට විසර්ජනය කරලා එළියට දික් කරලා මේ ක්‍රමීන් වගේ සතුන් අල්වා ගැනීමක් සිද්ධ කරන්න. ඒකට වැදගත් වෙන විදිහට මේ ඇලෙන සුළු පෘෂ්ඨයක් තමයි මේ දිවේ දකින්නට ලැබෙන්නේ. එතකොට මේගොල්ලෝ ගමන් කිරීම ගැන ඔයගොල්ලෝ දැකලා ඇති මේ පැන මේ සංචරණය කරන්න වැදගත් වෙන විදිහට කෙටි ගාත්‍රා යුගල් දෙකක් දැරීම සිද්ධ කරනවා. මේගොල්ලන්ගේ මේ පිටුපස තියෙන ගාත්‍රා ගත්තොත් ඒවා
මේ ඉදිරි පූර්ව ගාත්‍රා වලට වඩා ටිකක් මේ ප්‍රමාණයෙන් තරමක් දිගති ගාත්‍රා තමයි පිටුපස ගාත්‍රා වෙන්නේ. ඊළඟට මේ මැඩියා ෆ්‍රොග් වශයෙන් හඳුන්වන්නේ මැඩියා මේගොල්ලොත් මේ වගුරු බිම් පොකුණු වගේ මේ මිරිදිය ජලාශ ආශ්‍රිතව ඒ ගොඩබිම වාසය කරනවා. ඒගොල්ලත් මේ වලිගයක් රහිතයි. එතකොට මේගොල්ලන්ගේ අර ඉස්සෙල්ලා අපි දැකපු මේ ගෙම්බගේ මං කිව්වා මේ හැම මත පිට ඉන්නන් වගේ ස්වභාවයක් දකින්න ලැබෙනවා කියලා. මේ මැඩියන්ගේ සිනිඳු තෙත් සමක් තමයි දකින්නට ලැබෙන්නේ. එතකොට ඒගොල්ලන්ගෙත් මේ හිසේ චලනය කරන්න පුළුවන් ඇසිපිය, නිමීලන පටලයක් සහිත ඇස් යුගලක්, කර්ණ පටහ පටල යුගල, නාස් විවර යුගල, විශාල උදරීය මුඛය මේ දේවල් දකින්නට පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගෙත් අර මුඛ කුහරයේ ඉදිරි කෙළවරට සම්බන්ධ වෙලා දිවක් දකින්නට ලැබීම, ඊළඟට ඒක මුඛ කුහරය තුල නවල තියාගෙන සිටීම, ඒක විසර්ජනය කළා ක්‍රමී සතුන් අල්ල ගන්න පුළුවන් ආකාරයට ඇලෙන සුළු පෘෂ්ඨයක් දැරීම මේ දේවල් මේ හඳුන ගන්නට පුළුවන්. අනිත් ඒ ලක්ෂණ බොහොමයක් අතින් මේ දෙන්නම සමාන වුණාට අර සමේ මතු පිට දිහා බැලුවාම මේ ඉන්නන් ස්වභාවයක් දකින්න ලැබෙන්නේ ගෙම්බගේ එහෙම නැත්නම් ගෙමැඩියා වශයෙන් හඳුන්වන ඉංග්‍රීසියෙන් කිව්ව ටොඩ් කියලා හඳුන්වන අයගේ ඊළඟට එහෙම නැති සිනිඳු තෙත සමක් තියන්නේ මැඩියා දිය මැඩියා වශයෙන් හඳුන්වන ෆ්‍රොග් කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන එයාගේ තමයි ඒ අනිත් ස්වභාවය දකින්නට ලැබෙන්නේ. ඒ වගේ විශේෂත්වයන් ඔන්න මේ අපි සාමාන්‍යයෙන් මොනවද මේ වෙනස්කම් කියලා නොදැනී ඉන්න පුළුවන් ඔයගොල්ලෝ මේ වෙනකන්. එහෙනම් ඔන්න ගෙම්බයි මැඩියයි කියන්නේ පිටතින්ම පවා අපිට වෙන් කරලා හඳුන ගන්න පුළුවන් මේ වෙනස් ආකාර දෙකක් කියලා ඔන්න දැන් දැනගන්නට ලැබෙන්න ඇති. මෙතනදී දැන් අපි එහෙනම් මේ හඳුනගත්තු ඒ කීප දෙනෙක්ගේ හඳුනගත්තු ලක්ෂණත් එක්ක ඔයගොල්ලෝ දැන් දැනගත්තා මේගොල්ලන්ගේ මිරිදියේ හෝ ගොඩබිම විතරයි මේගොල්ලන් වාසය කරන්නේ. කරදිය වාසීන් විදිහට ඇම්ෆීබියාවන් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ජලජ කිව්වොත් මිරිදිය තමයි ජලජ පරිසරය වෙන්නේ. ඊළඟට ගොඩබිම තමයි අනිත් පරිසරය විදිහට භාවිතා කරන්නේ. එතකොට මේ ගාත්‍රා දැරීමක් සිද්ධ කරන විශේෂ අතරින් එහෙම නැත්නම් මේ වර්ග පිළිබඳව කතා කරන්න යනකොට එතනදී මේ වර්ගය තුල තමයි ගාත්‍රා දැරීමක් සිද්ධ කරන ප්‍රථම මේ විශේෂයන් හඳුනා ගන්නට ලැබුණෙත්. එතකොට ඒ කියන්නේ ගාත්‍රා දැරීමක් සිද්ධ කරනවා කියන්නේ මේ භෞමික පරිසරයකට පැමිණීමක් සිද්ධ වුණා කියන එක. එතකොට ඒ විදිහට මේ භෞමික පරිසරයේ සංචරණය කරන්නට පහසු වෙන විදිහට මේගොල්ලන් මේ ගාත්‍රා මගින් ඒගොල්ලන්ගේ දේහය ඉහළට ඔසවා තැබීමක් සිද්ධ කරලා තියෙනවා. ගාත්‍රා මගින් තමයි සංචරණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට සමහරුන්ට ගාත්‍රා පිහිටීමක් නැහැ. මම අර ඔයගලන්ට උදාහරණයකට කියපු ඉක්තියෝපිස් එහෙම නැත්නම් මේ පණුගෙම්බ වශයෙන් හඳුන්වන මේ ජීවියගේ මේ ගාත්‍රා දකින්න ලැබෙන්නේ නැහැ. පිටින් බැලුමට අපි කියවනේ හරියට මේ උරග මේ සර්පෙක් වගේ අපිට නිරීක්ෂණය වෙන්නේ කියලා. හැබැයි ඇම්ෆීබියාවෙක් කියලා අපි හැඳින්නුවා. යාට ගාත්‍රා පිහිටීමක් නැහැ. හැබැයි සමහර ආකාරවල පාද හතරක්. ඒ කියන්නේ පූර්ව ගාත්‍රා යුගලක්, අපර ගාත්‍රා යුගලක් වශයෙන් සිව්පාවුන් විදිහට අපිට හඳුන ගන්නට පුළුවන්. ඔය ගෙම්බා, මැඩියා, මේ සැලමැන්ද්‍රා ඔය ජීවීන්ගේ අපිට ඒ தත්ත්වය හඳුන ගන්නට පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ මේ දේහයේ මේ චලතාපි ස්වභාවයක් තමයි අපි අර ඉස්සෙල්ලා මත්ස්‍යයින්ගේ සඳහන් කරා වගේ මේගොල්ලොත් චලතාපි ආකාරයක්. එතකොට ඒ කියන්නේ මේගොල්ලන්ට මේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම සිද්ධ වෙනකොට ඒ අනුව මේගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය මේ වෙනස් කර ගැනීමක් මෙතනදී වෙනස් කර ගැනීමක් සිද්ධ වෙනවා. එහෙම අර නියත උෂ්ණත්වයක එහෙම පවත්වා ගැනීමක් ඒ ක්‍රියාවලියක් සිද්ධ කරන්නට මේගොල්ලන්ට හැකියාවක් නැහැ. ඒ හේතුන් නිසා මේ පරිවෘත්තීය කියන ක්‍රියාවලිය සීමා සහිත වෙලා තියෙනවා මේගොල්ලන්ගේ දේහයන් තුල. ඊළඟට මේගොල්ලන්ගේ ශාරීරිය පිළිබඳව ගත්තොත් ඔයගොල්ලෝ මේ දකින උදාහරණ ජීවීන් තුල පවා පේනවා මේගොල්ලන්ගේ ශරීරය මේ තුනී තෙත් සමකින් තමයි ආවරණය වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ මේ දේහයේ පොරපොතු පිහිටීමක් දකින්නට ලැබෙන්නේ නැහැ.
ඒ නිසා මේගොල්ලන් මේ පරිසර වෙනස් වීම දැන් භෞමික පරිසරයේ ඉන්නකොට උෂ්ණත්ව වෙනස් වීම මේ වගේ දේවල් නිතර සිද්ධ වෙනවා මේ වැඩි හිරු එළිය වැටෙන මේ වගේ ස්ථානවල ඔයගොල්ලෝ මේ කියනවත් මේ කියන උභයජීවීන්ගේ මේ සුහුබුල්ලාකාර දකින්න ලැබෙන්නේ නැහැ මේ අඳුරු ස්ථානවල ටිකක් සිහිලස තියෙන ස්ථානවල හැංගිලා වගේ තමයි බොහෝ වෙලාවට මේ ගෙම්බන් සැලමැන්දරාවන් මේ ජීවීන් වාසය කරන්නේ. ඒ කියන්නේ භෞමික පරිසරයේ ඒ තත්ත්වයට මේ සම්පූර්ණයෙන් මේගොල්ලෝ අනුවර්තනයක් නැහැ මේ කියන තත්ත්වෙත් එක්ක මේ ශරීරය තෙත තුනී සමකින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ තත්ත්වය ඔන්න අපිට හඳුනා ගන්න පුළුවන්. පොරපොතු පිහිටීමක් සිද්ධ වෙන්නේ නැති අවස්ථාවත් ඔන්න සමයේ දකින්න ලැබෙන ඒ එක විශේෂත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ මේ ඇස ආවරණය කරමින් නිමීලන පටලයක් පිහිටලා තියෙනවා. ඇස ආවරණය කරමින් නිමීලන පටලයක් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ මේ සමහර සත්තුන්ගේ මේ ඇස මේ දූවිලි වලින් වගේ ආරක්ෂා කරගන්න ඒ වගේම මේ තෙත්ව තියාගන්න වැදගත් වෙන්න තමයි මේ නිමීලන පටලය පිහිටලා තියෙන්නේ. එතනදී මේ ඇස මතු පිටින් හරහට චලනය කරන්නට පුළුවන් මේ තුන්වන ඇසිපියක් අභ්‍යන්තර ඇසිපියක් විදිහට තමයි මේ කියන නිමීලන පටලය හඳුනා ගන්නට ලැබෙන්නේ. තුන්වෙනි ඇසිපියවත් අභ්‍යන්තර ඇසිපිය විදිහට තමයි නිමීලන පටලය ක්‍රියා කරන්නේ. මේක තුනී පාරදෘශ්‍ය පටලයක්. උභයජීවීන්ගේ උරගයන්ගේ ඒ වගේම පක්ෂීන්ගේ සමහර ක්ෂීරපායින්ගෙත් මේ කියන නිමීලන පටලය දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඒකත් විශේෂිත අවස්ථාවක්. ඊළඟට මේ ඇසට පිටුපසින් මේ කර්ණපටහ පටලයක් පිහිටීමක් තියෙනවා. ඒ කියන්නේ මේ පෘෂ්ඨවංශීන්ගේ මේ කනක ශබ්ද තරංග වලට ප්‍රතිචාරයක් විදිහට කම්පනයට ලක්වීම සිද්ධ වෙන ඒ මේ උසස් පෘෂ්ඨවංශීන්ගේ නම් බාහිර කණයි මැදි කණයි අතර අපි මේ කන් බෙරය කියන කොටස ඇති කරන පටලය තමයි මේ කර්ණපටහ පටලය වශයෙන් හඳුන්වන්නේ. එතකොට බාහිර කණක් රහිත මේ උභයජීවීන්ගේ මේ හිසේ ඇස්වලට පිටුපසින් බාහිරව නිරීක්ෂණය කරන්නට පුළුවන් ආකාරයට පිහිටන කොටසක් තමයි මේ කර්ණපටහ පටලය. එහෙම නැත්නම් මේ ටිම්පැනික් මෙම්බ්‍රේන් වශයෙන් හඳුන්වන්නේ. දැන් මෙතනදී මේ ටිම්පැනම් වශයෙන් මෙන්න මේ ප්‍රදේශයේ තමයි මේගොල්ලන්ගේ ඒ කියන පටලය නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන ස්ථානය වෙන්නේ. ওই විදිහට හඳුනා ගන්නට පුළුවන් ඒ කියන අවස්ථාවත්. එතකොට ඔය සුවිශේෂී ලක්ෂණ ටික අපිට මේ උභයජීවීන්ගේ හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ මේ ප්‍රජනනය පිළිබඳව කතා කරොත් එහෙම මේගොල්ලෝ මේ බොහෝ ඇම්ෆීබියාව ගත්තොත් ඒගොල්ලන් බාහිර සංසේචනයක් තමයි දැක්වීම සිද්ධ කරන්නේ. ස්ත්‍රී ජීවියා මෙතනදී ඩිම්බ හෙලීම සිද්ධ කරනවා බාහිර ජලයට. එතකොට මේ පිරිමි ජීවීන් ගිහිල්ලා ශුක්‍රාණුවේ බිත්තර එහෙම නැත්නම් ඒ ඩිම්බ මතට හෙලීමක් සිද්ධ කරලා තමයි ඒ ජලය මත ජලය අනිවාර්යෙන් එතකොට අවශ්‍ය වෙනවා ඒවා වියලීමෙන් ආරක්ෂා කරගන්න. ඒ ආකාරයේ බාහිර සංසේචනයක් තමයි මේගොල්ලන්ගේ දැක්වීම සිද්ධ කරන්නේ. ඒ බිත්තර වලටත් කවචයක් පිහිටලා නැහැ. එතකොට මේ කවචයක් නැති බිත්තර කියන්නේ භෞමික පරිසරයකට හොඳ අනුවර්තනයක් නෙමෙයි. එතකොට මේ උභයජීවීන් කියලා මේගොල්ලෝ අපි මෙතනදී මේ භෞමික ජීවීන් කොටසක් විදිහටත් මේගොල්ලන් දැක්කුවට මේ භෞමික පරිසරයකට අනුවර්තනය නොවු ලක්ෂණ මේගොල්ලන්ගේ දකින්න ලැබෙන ඒවා විදිහට අපිට මෙන්න මේ තත්ත්වයන් හඳුනා ගන්නට පුළුවන්. මේගොල්ලන්ගෙත් මේ බහිස්රාවය පිළිබඳව ගත්තොත් ළමයි බහිස්රාවයට වෘක්ක යුගලක් දැරීම සිද්ධ කරනවා. මේ ප්‍රධාන බහිස්රාවී නයිට්‍රජනීය බහිස්රාවී පළ විදිහට මේ සුහුඹුලාගෙන මේ යූරියා තමයි ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී පළය වෙන්නේ. දැන් කීටයගේ උදාහරණයක් විදිහට දැන් ගෙම්බගේ ඉස්කෙඩියාගේ ගත්තොත් ඉස්කෙඩියාගේ ඇමෝනියා තමයි යා ජලයේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඇමෝනියා තමයි බහිස්රාවී පළය විදිහට ක්‍රියා කරන්නේ. මේගොල්ලන්ගෙත් එතකොට මේ සැකිල්ල පිළිබඳව ගත්තොත් බොහෝ දුරට මේ අස්තිමය විදිහට පිහිටලා තියෙන අභ්‍යන්තර සැකිල්ලක් තමයි මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ. ඊළඟට මේ රුධිර සංසරණ පද්ධතියක් පිළිබඳව මේගොල්ලන්ගේ කතා කරොත්
කර්ණිකා දෙකකුයි කෝෂිකා එකකුයි. කර්ණිකා දෙකක් තියෙනවා කෝෂිකා එකක් තියෙන හෘදයක් තමයි මේගොල්ලන්ගේ දරන්නේ. ඒ කියන්නේ කුටීර තුනයි. එම තියෙන සංවෘත මේ අසම්පූර්ණ දිත්ත සංසරණයක් තමයි මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ. මේගොල්ලන්ගේ පරිණත රතු රුධිරාණු න්‍යෂ්ටි සහිත පරිණත රතු රුධිරාණු තමයි දකින්නට ලැබෙන්නේ. අමතර කරුණක් විදිහට ඒ කියන අවස්ථාවත් හඳුන ගන්න ඔයගලන්ට මේ හැකියාව තියෙනවා. මේගොල්ලන්ගේ මේ හිස ප්‍රදේශය ගත්තොත් ඔයගලන්ට පේනවා මේ හිසේ දකින්නට ලැබෙනවා මේ නාස් විවර යුගලක්. එතකොට ශ්වසනයට ආග්‍රාණ සංවේදීතාවයට මේ කියන මේ නාස් විවර යුගල වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අර මම මේගොල්ලෝ විතර ගැන ඔයගලන් සඳහන් කරා. දැන් මේ ඔයගලන්ට දකින්න ලැබෙන්නේ මේ ගෙම්බගේ ජීවන චක්‍රය තුල විතර වලින් කීට අවස්ථාව ගෙඩියක් නැති වෙලා එතනින් පස්සේ ක්‍රමයෙන් නැවතත් සුහුබුල් ගෙම්බෙක් දක්වා ඒහේ වෙනස්කම් සිද්ධ වෙන ආකාරය මෙතනදී හඳුන ගන්න පුළුවන්. දැන් මේගොල්ලන්ගෙත් මේ විතර ගත්තොත් කවචයක් රහිත මේ ජෙලටිනීය ආවරණයක් තියෙන විතර තමයි මේගොල්ලන් මේ නිපදවීම සිද්ධ කරන්නේ. ඔයගොල්ලෝ මේ සාමාන්‍ය නිරීක්ෂණය කරලා තොන්තරම් දකින්න ලැබෙන ඔය ගෙම්බන් විතර සහිත ස්ථාන ඒව දැක්කොත් එහෙම මේ පහසුවෙන්ම මේ වියලි පරිසරයකට ගත්තොත් එහෙම වියලලා යන ස්වභාවයක් තමයි ඒ වෙයි දකින්නට ලැබෙන්නේ. ඔය විදිහට ඔන්න අපිට මේ උභයජීවීන් පිළිබඳව කතා කරනකොට එතනදී වැදගත් කරුණු විදිහට ඔන්න ඔය ප්‍රධාන කරුණු ටික එහෙනම් මේ හඳුනා ගන්නට පුළුවන් වැදගත් කරුණු විදිහට